මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමින් වහන්සේ විසිනි. ආජීවස්තුවේ සීලය සමාදන් වෙන නමස්කාරය කියන බුද්ධං शरणं गच्छामि ධම්මං शरणं गच्छामि සංඝං शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणगमनं सम्पूर्णं पाणातिपाता वैरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वैरमणि सिक्खापदं समादयामि कामेषु मिच्छाचारा वैरमणि सिक्खापदं समादयामि मुसावादा वैरमणि सिक्खापदं समादयामि पिशुना वाचा वैरमणि सिक्खापदं समादयामि परुषा वाचा वैरमणि सिक्खापदं समादयामि सम्पप्पलापा वैरमणि सिक्खापदं समादयामि मिच्छा आजीवा वैरमणि सिक्खापदं समादयामि तिसरणेन साध्यं आजीवाठ्ठमक सीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा अपमादेन सम्पादितव्यम् समन्ता चक्रालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्मुखदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् लोभजं दोषजं चैव मोहजं चापविन्दसु यं तेन पकतं कम्मं अपं वा यदि वा बहुं इधेव तं वेदनीयं वक्तु अन्यं न विद्यते तस्मा लोभं च दोषं च मोहजं चापि विन्दसु विज्जं उपादयं भिक्खु सब्बा दुंगतियो जहेति ශ්‍රද්ධාන්ත පින්නතුනි පොසොන් පෝය දවසේ මේ රටේ බෞද්ධ ජනතාවට ලොකු ධර්ම ප්‍රබෝධයක් ඇති කරන දවසක් මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන ධර්ම දූත පිරිස එදා මේ රටේ පිහිට වූ සම්බුද්ධ ශාසනය තුලින් දිවන පෑතිස් රජතුමාත් රටවැසියනුත්
සම්‍යක් දෘෂ්ටියට අනුව ගිය ජීවන දර්ශනයක් ගොඩනගා ගත්තා. හොඳ නරක කුසල අකුසල් පින්පව් පිළිබඳව හරි දැක්මක් පහළ කරගත්තා. ඒ ජීවන දර්ශනයට අදාළ ගාථා දෙකක් මාතෘකා කර ගැනීමෙන් අපි මේ 10 වෙනි පටිච්චසමුප්පාද දේශනාව පොසොන් දෙසුමක් හැටියටම ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ ගාථා දෙක දකින්න ලැබෙන්නේ අංගුත්තර නිකායේ එක නිපාතයේ දේවදූත වග්ගයේන සූත්‍රයකයි. ඒ සූත්‍රය ආරම්භ වෙන ඡේදේනුත් කර්මයක් පටිච්චසමුප්පාදයට අතර සම්බන්ධතාව පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේ මෙහිමයි මේ සූත්‍රය දේශනාව ආරම්භ කරන්නේ. මහණෙනි, කර්මයන්ගේ හට ගැනීමට මේ නිදාන තුනක් ඇත. කවර තුනක්ද? ලෝභය කර්මයන්ගේ හට ගැනීමට නිදානයකි, හේතුවකි. ද්වේෂය කර්මයන්ගේ හට ගැනීමට නිදානයකි. මෝහය කර්මයන්ගේ හට ගැනීමට නිදානයකි. ඊළඟට ප්‍රකාශ කරනවා, මහණෙනි, ලෝභයෙන් කරන ලද, ලෝභයෙන් උපන්, ලෝභය නිදාන කරගත්, ලෝභය නිසා හටගත් යම් කර්මයක් වේද, ඒ කර්මය, ඒ ලෝභයෙන් හටගත් කර්මය යම් ආත්ම භාවයක උත්පත්තිය ලබයිද, ඒ ආත්ම භාවය තුල ඒ කර්මය පැසී. යම් ආත්ම භාවයක් තුල ඒ කර්මය පැසීද, එතන ඒ කර්මෙහි විපාකයේ අත්විඳී. මේ ආත්ම භාවයේම හෝ දෙවන ආත්ම භාවයේම හෝ ඊට පසුව තිබෙන ආත්ම භාවවල හෝ මේ විදිහම ප්‍රකාශයක් බුදුරජාණන් වහන්සේ දක්වනවා ද්වේෂය පිළිබඳව. නිදසුනක් හැටියට කියතොත්, මහණෙනි, ද්වේෂයෙන් උපන්, ද්වේෂයෙන් කරන ලද, ද්වේෂයෙන් උපන්, ද්වේෂය නිදාන කරගත්, ද්වේෂයෙන් හටගත් යම් කර්මයක් වේද, යම් තැනක ආත්ම භාවය උපදීද, එතන ඒ කර්මය පැසෙයි. යම් තැනක ඒ කර්මය පැසෙයිද, එතන ඒ කර්මය විපාක දෙයි. ඒ ද්වේෂය පිළිබඳව. ඒ වගේම මෝහය පිළිබඳව ප්‍රකාශ කරනවා. මෝහයෙන් කරන ලද, මෝහයෙන් උපන්, මෝහයෙන් නිදාන කරගත්, මෝහයෙන් හටගත් යම් කර්මයක් වේද, යම් ආත්ම භාවයක උත්පත්තිය ලබයිද, ඒ ආත්ම භාවයේ ඒ කර්මයේ පැසී. යම් තැනක ඒ කර්මයේ පැසීද, එතන විපාකයේ අත්විඳී. මේ ආත්ම භාවය තුල හෝ ඊළඟ දෙවෙනි ආත්ම භාවයේ හෝ ඉන්පසු ආත්ම භාවයක හෝ ඊළඟට ඒකට එක්තරා උපමාවක් දෙනවා මේ විදිහට. මහණෙනි, නොකැඩුන කුණු නොවූ සාරයේ ඇති බීජ වෙද්ද, ඒ බීජ හොඳ කෙතක, හොඳින් පිළියම් කරන ලද කෙතක පැල කරන ලද කල්හි හොඳින් වර්ෂාවද වසීද, එවිට ඒ බීජය වැඩිවීමට විපුලත්වයටපත් වේ. අන්න එසේම අර කියාපු විදිහටම ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කරන ලද කර්ම ඊළඟ ආත්ම භාවෙහි පැසිලා විපාක දෙනවා කියලා එහෙම ප්‍රකාශ. ඒ උපමාවෙන්, ඒ උපමාව අනුව අපිට හිතා ගන්න පුළුවන් අර හේතුඵල සම්බන්ධතාවට අදාළ උපමාවක්. ඒ බීජ උපමාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ අර කිව්වේ අර අකුසල කර්ම පිළිබඳව. ඊළාට කුසල කර්ම පිළිබඳව මෙහෙම සඳහන් කරනවා, මහණෙනි, කර්මයන්ගේ හට ගැනීමට මේ නිදාන තුනක්ද ඇත. මොනවද? අලෝභය කර්මයන්ගේ හට ගැනීමට නිදානයකි. අද්වේෂය කර්මයන්ගේ හට ගැනීමට නිදානයකි. අමෝහය කර්මයන්ගේ හට ගැනීමට නිදානයකි. ඊළඟට ඒක පිළිබඳව මෙහෙම ප්‍රකාශ කරනවා, මහණෙනි, අලෝභයෙන් කරන ලද, අලෝභයෙන් උපන්, අලෝභයෙන් නිදාන කරගත්, අලෝභයෙන් හටගත් යම් කර්මයක් වේද, ලෝභය පහ වූ කල්හි ඒ කර්මය මුළුමනින්ම ප්‍රහීන වේ. උගුලා තබන ලද තල් දසක් මෙන් වේ. මුලිනු පුටා දමන ලද්දක් වේ. නැවත නූපදින තත්වයකටපත් වේ. ඒ විදිහටම ප්‍රකාශ කරනවා අද්වේෂය පිළිබඳව. මහණෙනි, අද්වේෂයෙන් කරන ලද යම් කර්මයක් වේද, ඒ කර්මය ද්වේෂය සම්පූර්ණයෙන් ප්‍රහීන වූ කල්හි ඒ කර්මයද මුලිනු පුටා දමන ලද බීජයක් මෙන් විනාශයටපත් වේ, නැති වී යයි. ඒ වගේම අමෝහයෙන් කරන ලද කර්මය පිළිබඳවත් එහෙම ප්‍රකාශ කළා. ඊළඟට දෙන උපමාව ටිකක් අමුතුයි. මහණෙනි, යම්සේ නොකැඩුන කුණු නොවූ හරය ඇති බීජයක්, හොඳින් අවසුලකින් ආරක්ෂා වුණු බීජයක් වෙද්ද,
ඊළඟට කියන්නේ පැලකීම පිළිබඳව නෙවෙයි. පැලකිරීමක් පිළිබඳව නෙවෙයි. යම් පුරුෂයෙක් ඒ බීජ ගින්නෙන් දවාද. ගින්නෙන් දවා අලු කරයිද. අලු බවට පත් කර සුණගෙහි පොළා හරින්නේද. තද සුණගෙහි පොළා හරින්නේද. එහෙම නැත්නම් සැඬ පහර ඇති නදියක ඒවා පහකොට හරින්නේද. එවිට ඒ බීජ නැවත නූපදින තත්වයකට, නැවත නොපැළවෙන තත්වයකට, මුලිනුපුටා දමන ලද තත්වයකට පත් වේ කියලා ඒ උපමාව දෙන්නේ. එතකොට අලෝභය පිළිබඳවත්, අද්වේෂය පිළිබඳවත්, අමෝහය පිළිබඳවත් අමුතු උපමා බුදුරජාණන් වහන්සේ දෙන්නේ. ඒකේ අදහස ඉන්නතුණි, අලෝභයෙන් කරන ලද කර්ම ලෝභය අවසන් වූ විට අවසන් වෙනවා. මොකද අලෝභයෙන් කරන ලද කර්මයේ අවසාන ප්‍රතිඵලය ලෝභය නැතිවීම. ඒ වගේම අද්වේෂයෙන් කරන ලද කර්ම ප්‍රහීන වෙනවා, ද්වේෂය සම්පූර්ණයෙන්ම නැති වුණ අවස්ථාවේ. අමෝහයෙන් කරන ලද කර්ම නැති වෙනවා, මෝහය සම්පූර්ණයෙන්ම කර්මවල විපාක නැති වෙනවා, අමෝහයෙන් සම්පූර්ණයෙන්ම නැති වුණා. මෙතන තියෙන්නේ අර බැලුවහම සමුදය වය ධර්මතාවමයි. මේක ටිකක් ගැඹුරු කාරණයක්, මේ බොහොම සරල වගේ පෙන්වනවා. දැන් අර ලෝභ දෝෂ මෝහ වල කර්ම, ඒ කරන ලද කර්ම හරියට අර බීජයකට වර්ෂාව වැටුනහම පැලවෙන්න වගේ. ඇතැම් තැන්වල ඇත්තටම මේ වර්ෂාව කියන එක දක්වලා තියෙන තණ්හාව හැටියට. තණ්හාව තමයි සීනේහ කියලා කියන. තණ්හාව නෙමෙයි තෙතමනේ ලැබුණාම මේ සංසාරගත සත්වයා යන්නේ ලෝභ දෝෂ මෝහ නිසා. එතකොට ඒවයි විපාක මේ ආත්ම භාවයේ ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊළඟ ආත්ම භාවයේ, එහෙම නැත්නම් ඊට පසු ආත්ම භාවයක ලැබෙනවම. නමුත් අලෝභ දෝෂ අමෝහ කියලා කියන කුසල් මුල් වල ස්වභාවය වෙනස්. ඒ කුසල් මුල් වලින් යන ලද කර්ම සම්පූර්ණයෙන්ම ලෝභය ඉවර වූ කල්ලි අලෝභයෙන් කරන ලද කර්ම ප්‍රහීන වෙනවා, නැති වෙලා යනවා. මුලිනු පුටා දමන ලද්දක් වෙනවා, විනාශ වෙලා යනවා. හරියට අර පුරුෂයෙක්, යම්කිසි පුරුෂයෙක් අර බීජ පැලවෙන්න තිබුණු බීජ නමුත් පැල නොකර ඒවා දවලා අලු කරලා හුණගේ බුදුරජාණන් වහන්සේ දෙනකොට උපමාකයි ඉතුරු කරන්නේ නැහැ. හුණගේ පොළා හරින එහෙම නැත්නම් නදියේ පා කරනවා, ඊට පස්සේ මේ බීජ පැලවෙන්නේ නැහැ. පැලවීමේ කතාවක් නැහැ. උතන ගැඹුරු කාරණයක් තියෙන්නේ. එතකොට මේ සංසාරයේ පවතින යන ලෝභ දෝෂ මොහ උඩයි ඒක නැති කරගන්න යොදන කර්ම තමයි අපි මේ කුසල කර්ම කියලා කියන්නේ. අලෝභ අදෝස අමෝහ. ඒවා අවසානයේදී සංසාර විමුක්තිය සඳහා උපකාර වෙනවා. ඉතින් එතනක් තියෙන අර සමුදය වය වගේ සංසාරය එහි අවසානය. ඉතින් ඊළඟට අපි මේ කර්මය අර කිව්වා වගේ පටිච්චසමුප්පාදයට එල්ල කළායි අපි මේ විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. කර්මයේ පිළිබඳව ඊටාත්ම වැදගත් කාරණා දක්වන සූත්‍රයක් තමයි නිබ්බේධික පරියාය කියන සූත්‍රය. අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ දකින්න ලැබෙන්නේ. ඒකෙදි බුදුරජාණන් වහන්සේ 6 ආකාරයේ විග්‍රහයක් දක්වනවා. 6 ආකාර විග්‍රහයක් දක්වනවා කර්මය පිළිබඳව. මහණෙනි, මේ විදිහට ප්‍රකාශ කරන අපි මේ පාලි වචනේ වෙනුවට සිංහල වචනේ කිව්වොත්, මහණෙනි කර්මය දත යුත්තේය. කර්මී හට ගැනීමට හේතුව දත යුත්තේය. කර්මයන්ගේ විවිධත්වය දත යුත්තේය. කර්මයන්ගේ විපාකය දත යුත්තේය. කර්මයන්ගේ නිරෝධය දත යුත්තේය. කර්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව දත යුත්තේ කියලා හොම මාතෘකා 6ක් ඉදිරිපත් කළා. ඒක එකක් විග්‍රහ කරන බුදුරජාණන් වහන්සේම. කර්මය දත යුත්තේ කියන එකට දෙන ඒ විග්‍රහය බුදුරජාණන් වහන්සේ මේ පින්තුන් බොහෝ විට අහලා තියෙන එකක්. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනස. මහණෙනි, මම චේතනාවම කර්මයයි කියමි. චේතනාවක් ඇති කරගෙනයි කෙනෙක් කයින් වචනෙන් හෝ මනසින් කර්ම කරන්නේ. ඉතින් මේ කියමන තුල ඊටමත් වටිනා අදහස් රාශියක් ගැබ්වෙලා අපි මීට කලින් පටිච්චසමුප්පාදය පිළිබඳව කළ විග්‍රහය හා සම්බන්ධ කරනවා නම් මෙතන අලුතෙන් ආපු පින්නතුනුත් ඉන්න නිසා කෙටියෙන් කියමු. නාම රූප ධර්ම විග්‍රහයේදී අපි ඉදිරිපත් කළ එක්තරා උපමාවක්. මේ නාම ධර්ම අපි සමාන කළා අතේ ඇඟිලි පහට. වේදනාව දඬකාර සුළඟිල්ලයි. සංඥාව හැඩකාර මුදු ඇඟිල්ලයි. චේතනාව හිතුවක්කාර මැද ඇඟිල්ලයි. ඊළඟට ස්පර්ශය දබරකාර දබර ඇඟිල්ලයි. ඊළඟට මානසිකාර කියලා කියන ඒ පස්වෙනි නාම ධර්මය ඒක අපිට කියන්න පුළුවන් ක්‍රියාකාර මහපට ඇඟිල්ලයි. ඉතින් මෙන්න මේ වේදනා, සංඥා, චේතනා, පස්, මානසිකාර කියන නාම ධර්ම තුලින් තමයි රූප ධර්ම අල්ලන්නේ. ඉතින් නානාවිද උපමා අපි දීලා තිනවා. දැන් මෙතෙන්දී අපි මතු කරගත්තේ යන්න බලන්න චේතනාව මෙතන කර්මයේ හැටියට බුදුරජාණන් වහන්සේ දැක්ුවේ. අපි අර කිව්ව ඒ උපමාව ධර්මයෙන් එකක් නම් නොවේ. නමුත් හිතුවක්කාර මැද ඇඟිල්ල කියන එකත් එක ගැලපෙනවා.
ඒ හිතුවක්කාර මෙතැන්ගිල්ල වගේ තමයි චේතනා අවස්ථාවේදී තමයි අර පෞද්ගලිකත්වයේ මතුවෙලා කර්ම විපාක විඳින්න සූදානම් වෙන්නේ. ඉතින් ඊළඟට ඒ කෙටියෙන් එහෙම කිව්වොත් ඊළඟට දෙවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ කර්මයන්ගේ නිදාන සම්භවය. කර්මයන් හට ගැනීමට හේතුව හැටියට දක්වන්නේ ස්පර්ශය, පස්ස. ස්පර්ශය. ඔන්න බලන්න ඊළඟට එතනත් යෙදිලා එන හැටි. අර කිව්වනේ අර දබරැඟිල්ලේ කියලා. එතකොට ස්පර්ශය කර්මයන්ගේ හට ගැනීමට ඊටාම කිට්ටුම තැන. මොකද ඊළඟට තියෙන්නේ මානසිකාරයනේ, මෙනෙහි කිරීමනේ. මේ මෙනෙහි කිරීම ආශ්‍රයෙන්නේ කර්ම යොමු වෙන්නේ, යමකට යොමු වෙන්නේ. දැන් අපි මේ කලින් දේශනා අපු පින්නතුන්ට ඔය නාසිසස් ආදී උපමා වලින් අපි කිව්වේ ඒ තමන්ගේම පිළිරුව තමන්ගේම ප්‍රතිබිම්බය එහෙම නැත්නම් ඒ වතුරේ පෙනෙන ඒක දැනද ගැනීමට පෙළඹුණේ අර චේතනා අවස්ථාවේදී. චේතනා ඊළඟට පස්ස මනසිකා. ඔන්න කොහොම හරි ස්පර්ශය කර්මයන්ගේ නිදානේ හටගැන්ම හැටියට දක්වලා තියෙන බුදුරජාණන් වහන්සේ. ඔන්න ඊළඟට කර්මයන්ගේ විවිධත්වය එක වෙන විදිහකට ප්‍රකාශ කරන්නේ කර්මයන්ගේ විවිධත්වය වේමත්තතා කියන එක තෝරන්නේ මහණෙනි නිරේ වේදනීයේ නිරේ විඳිය යුතු කර්ම තියෙනවා. තිරිසන් යෝනියේ විඳිය යුතු කර්ම තියෙනවා. പ്രേත ලෝකයේ විඳිය යුතු කර්ම තිබෙනවා. මනුෂ්‍ය ලෝකයේ විඳිය යුතු කර්ම තිබෙනවා. දිව්‍ය ලෝකයේ විඳිය යුතු කර්ම තිබෙනවා. ඔන්න ඒ විදිහට ඒ විඳින ස්ථානය අනුව කර්ම විවිධත්වයක් දක්වනවා. ඊළඟට කර්මයන්ගේ විපාකයේ වේදනීය දත යුත්තේ කියන එක තෝරන්නේ මෙහෙමයි. මහණෙනි කර්ම විපාක ත්‍රිවිධයි කියලා මම කියනවා. තුන් ආකාරයයි විවිධ. තුන් ආකාරය වෙන්නේ විඳින තැන අනුව. දිත්තේව ධම්මේ කියලා කියන්නේ දිටු දැමීම නැත්නම් මේ ආත්ම භාවයේම හෝ දෙවන ආත්ම භාවයේ හෝ ඉන්මතු ආත්ම භාවවල හෝ අන්න ත්‍රිවිධාකාරය. එතකොට විපාකයේ ත්‍රිවිධාකාරයයි. ඊළාට කම්ම නිරෝධය කර්මයන්ගේ නිරෝධය කුමක්ද දතියුත්තේ කියලා කිව්වේ. ඒකට තෝරන්නේ කර්ම නිරෝධය, පස්ස නිරෝධය හිතා ගන්න පුළුවන්. එතකොට කර්ම ඇති වුන්නේ ස්පර්ශය නිසා නම් නිරෝධයත් ස්පර්ශ නිරෝධයනෝ. ඊළඟට අවසානයෙන් දක්වනවා කර්ම නිරෝධය, කර්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. ඒකනම් කෙටියෙන්ම දක්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. අරියෝ අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කර්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. ඉතින් ඔන්න ඔය විදිහේ ඒ හය ආකාර විග්‍රහයක් එතන තියෙනවා. ඊළඟට මේක පිළිබඳව තව වැදගත් සූත්‍ර රාශියක් තියෙනවා. අපි අවස්ථානුකූල ටික මතු කරන්න. දැන් නිගණ්ඨ මතය අනුව දැන් මේ පින්නතුන් දන්නවා කර්මය කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියලා තුනක් තියෙනවා. නිගණ්ඨයින්ගේ විග්‍රහයට අනුව කාය කර්මයට මුල් තැන ලැබෙනවා. ඒගොල්ලෝ කර්ම කියලා කියන්නේත් නැහැ, කාය දණ්ඩ කියලා කියන්නේ. කාය දණ්ඩය, වචී දණ්ඩය, මනෝ දණ්ඩය. නමුත් බුදුරජාණන් වහන්සේගේ ඒ විග්‍රහයට අනුව මනෝ කර්මයට මුල් තැනක් ලැබෙනවා. ඒක අර උපාලි සූත්‍රයේ දීඝතපස්සී නිගණ්ඨය ශ්‍රාවකයාත් එක්ක බුදුරජාණන් වහන්සේ කළ සාකච්ඡාවේදී ප්‍රකාශ කරනවා. මම කියනවායි මනෝ කර්මයේ මහා සාවජ්‍යතරයි. මනසින් කරන කර්ම මහා සාවජ්‍යතර. නිගණ්ඨයෝ කියන්නේ කයින් කරන දේවල්. ඒකට හේතුව හිතා ගන්න පුළුවන්. අර කිව්ව චේතනාව කියන කාරණේ වගේම මේ පින තුන අහලා තියෙනවා ධම්මපදේ පටන් ගන්න. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය. මනසාචේ පදුට්ඨේන භාසති වා කරෝති වා තතෝනම් දුක්ඛමන්මේති තක්කං වහතෝ පදං කියලා එහෙම ඔයක පළවෙනි ගාථාවේ කියවෙන්නේ. අර මනසට මුල් තැන දීලාම ධර්මයේ තියෙන්නේ මනෝමූලික. අරගොල්ලෝ තියෙන්නේ කය මුල් තැන තියාගෙන. ඒක නිසා මනෝමූලික නිසා දූෂිතව වචනයක් හෝ ක්‍රියාවක් කළොත් ඒකේ විපාක විඳින්න වෙනවා. අනේ ඒ සූත්‍රයෙන් අපිට එතකොට සංචේතනික කර්ම නිගණ්ඨයින් අර චේතනාවට තැනක් නොදින නිසා තමයි අන්තගාමීව අත්ති කියලා මතානුවාදී දේවලට ගියේ. බුදුරජාණන් වහන්සේගේ මධ්‍යම ප්‍රතිපදාවට හේතුවම කර්මයේ චේතනාව හැටියට දැක්වීමයි. ඔන්න ඊළඟට තවත් ඒ වගේම වටිනා සූත්‍ර අපි එළියට ගත්තොත් ඔන්න අර නිගණ්ඨයින් ගැන කිව්වා වගේම කර්ම විපාක ගැන වැදගත් වෙනම සූත්‍රයක් තමයි දේවදූත සූත්‍රය කියන එක. මැදුම් සංඝයේ දේවදූත සූත්‍රය ඇත්ත වශයෙන්ම මේ පිනතුන් අහලා ඇති. අර කිව්ව මිහිඳු මහරහතන් වහන්සේ අනුරාධපුරයේදී මේ රටේ ජනතාවට කර්ම විපාක වල භයානකත්වය පෙන්눔 කරන්න දේශනා කළ සූත්‍රයක් තමයි මේ දේවදූත සූත්‍රය. බුදුරජාණන් වහන්සේ දේවදූත සූත්‍රයේදී සුචරිතය දුෂ්චරිතයත් අනුව සත්වයා ඒ භවවල උපදින ආකාර විග්‍රහ කරනවා. ආරම්භ කරන්නේ දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක, ඊළඟට പ്രേත ලෝක, තිරිසන් ලෝක, අන්තිමට නිරේ ගැනයි බුදුරජාන් වහන්සේ දේවදූත සූත්‍රයේ
වැඩියක් විස්තර කරන්නේ නිරේ තියෙන ගෝරතර මහා භයානක විවිධ නිරේවල නිරේ අපායේ විඳින දුක් ගැහැට බුදුරජාණන් වහන්සේ පුදුම අන්දමට විග්‍රහ කරලා තියෙනවා. තේරුම් කර විස්තර කරලා තියෙනවා මේ දේවදූත සූත්‍රය. ඒක නිසා වෙන්නේ නැති මිහිඳු මහ රහතන් වහන්සේ මේ රටේ ජනතාවට හොඳ නරක ඊළඟට සංසාර බය ඇති කරන්නේ දේශනා ඒ සූත්‍රය දේශනා කළේ. ඉතින් ඒවා ඇත්ත වශයෙන්ම පුසොන් පොයේ දවසක අපි සිහිපත් කරගන්න ඕන ඔන්න ඔය විදිහේ දේවල්. අපි සාමාන්‍යයෙන් ඔය චූලහත්ති පදුම සූත්‍ර වගේ දේවල් බොහොම බුද්ධිය ගෝචර දේවල් තමයි. නමුත් අරකට කල්පනා කරගන්න මිහිඳු මහ රහතන් වහන්සේ ඇයි දේවදූත සූත්‍රය වැනි සූත්‍ර දේශනා කළේ මේ මිනිස්සුන්ට අර පවින් පාප කර්ම වලින් මුදාගෙන කුසල් පැත්තට යොමු කරන්න ඒ බුද්ධ වචනය මුල් කරගෙන ඒ අපායවල තියෙන මහා භයානක දුක් පීඩා ආදී මේ සූත්‍රයේ විස්තර කරලා තියෙනවා. ඉතින් අන්න ඒ කර්ම විපාක පැත්ත එහෙමයි. ඊළඟට තවත් ඔය අපේ බෞද්ධ දර්ශනයේ දක්වන මේ කර්ම වාදය නිගණ්ඨයින්ගේ මතවලට වඩා වෙනස් එකක් බව තේරුම් ගන්න තවත් සූත්‍ර රාශියක් තියෙනවා. තවත් ඒ වගේම අපිට ඉදිරියට ගන්න පුළුවන් ඔය චූලකම්ම විභංග සූත්‍රයේ එහෙම තියෙනවා. සුභ කියන මානවකයාට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ මේ කර්මයේ තියෙන ආධිපත්‍යය සාංශාරික සත්වයින්ගේ ජීවිතය තුළ කර්මයේ බලපාන ආකාරය දක්වලා තියෙනවා. කම්මස්සකා මොකද එතෙන්දී මේ සුභ මානවකයා අහන්නේ මේ සත්වයින් අතර විවිධත්වයට හේතුව. ඇතැම් අය දුගී, ඇතැම් අය පොහොසත්, ඇතැම් අය රෝගී, ඇතැම් අය නිරෝගී ඔය විදිහට සමාජයේ දක්වන විවිධත්වයට හේතුව දක්වහම හේතුව ප්‍රශ්න කළාම හේතුව බුදුරජාණන් වහන්සේ ඒකද ප්‍රකාශ කරන්නේ කර්මයයි එකට හේතුව. කම්මස්සකා මානව සත්තා කවුරුත් වගේ එකත් අහලා ඇති. කම්මස්සකා මානව සත්තා කම්ම දායාදා කම්ම යෝනි කම්ම බන්ධු කම්ම පරිසරණ කියලා කම්මං සත්‍යේ විභජති යදිදං හීනප්පනීතතාය. උස් පහත් බෙහෙදයට හේතුව කර්මයයි කියන එක ප්‍රකාශ කරන්නේ. කම්මස්සකා සත්වයින් කර්මය තමාගේ කොට ඇත්තා. වෙන අයිති කරගන්න දීපොළ ධන දාන්නේ නොවේ අරගෙන යන්නේ කර්මයයි. ඒක නිසා කම්මස්සකා කර්මයයි Tamanට අයිති කියලා කියන්න පුළුවන්. කම්මස්සකා මානව සත්තා. කම්ම දායාදා. ඒක දායාදේ හැටියට තියෙනෙත් ඒකයි. කම්ම යෝනි ගිහිල්ලා උපදින තැනක් තීරණය වෙන්නේ කර්මය අනුවයි. කම්ම බන්දු තමන්ගේ නියම න්‍යායත් කර්මයයි. කර්මයයි තමන්ගේ පිළිසරණයි. කර්මයයි සත්වයින්නේ උස් පහත් බෙදෙට බෙදෙන්නේ කියලා අන්නේ ප්‍රකාශයත් අපේ කර්මය ගැන බෞද්ධයින් කර්මය ගැන හිතනකොට නිතර සිහිපත් කරගත යුතු දෙයක්. ඒක නිසාම තමයි සුචරිත දුෂ්චරිත වලින් වැළකී සිටීමට බුදුරජාණන් වහන්සේ නිතර ප්‍රකාශ කරලා තියෙනවා. නිතර මෙනෙහි කරන්න කියලා අභින්න පච්චවේකිතබ්බ සූත්‍රයේ නිතර මෙනෙහි කළ යුතු කාරණා වලින් එකක් තමයි කම්මසකෝ මි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්ධු කම්ම පරිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමිති. අර විදිහටම මටේ කියලා තියෙන්නේ කර්මය පමණයි. කර්මය මගේ දායාදයයි, මගේ න්‍යායයි, මගේ පිළිසරණයි. යමක් කරනවා නම් හොඳ හෝ නරක හෝ කර්මය ඒට මම එය විඳින්න ලෑස්ති වෙන්න ඕන කියන එක කම්ම දායාදෝ භවිස්සාමි. ඉතින් ඊළඟට එහෙම අපි කිව්වට මොකද? දැන් අපේ මේ ධර්මයේ තිබෙනවා මේ මිදීමේ ක්‍රමයකුත්. ඒ වෙනුවට නිගණ්ඨ ආදී මතයේ ඒ නිගණ්ඨයන්ගේ මතයේ තිබෙන්නේ කර්මය කියන එක එක්තරා අන්තගාමි අදහසක් නිගණ්ඨයන් තුල තියෙනවා. ඒක සබ්බං පුබ්බේ කත හේතු. සියල්ලම පෙර කරන ලද කර්ම නිසාය කියන මතය අරගෙන නිගණ්ඨය ජෛන ආගමික කට්ටිය ඒගොල්ලෝ ප්‍රකාශ කරනවා සත්වයා විඳින සැප දුක් එහෙම නැත්නම් අපි විඳින සැප දුක් හැම එකක්ම අතීතයේ කරන ලද කර්ම නිසාය. ඒක නිසා අපිට කරන්න තියෙන්නේ මෙච්චරයි කියලා ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? තපස් රැකීමෙන් කයට දැඩි දුක් දීමෙන් අතීත කර්ම ගෙවා දාන්න ඕන. දැඩි අත්කලමත් හානියෝග කියන්නේ දැඩි දුක් දීමෙන් අතීත කර්ම ගෙවා දමනවා. ඊළඟට අලුත් කර්ම රැස් කිරීමෙන් වැළකෙනවා. ඔන්නෝකයි. ඒකට කියන්නේ නිජ්ජරා ප්‍රතිපදාව කියලා. කර්මයේ දිරවා හැරීමේ ප්‍රතිපදාව. නමුත් බුදුරජාණන් වහන්සේ නිගණ්ඨයෙන් ප්‍රශ්න කරලා ඒක ප්‍රශ්නෝත්තර වශයෙන් ඒ අයගේ මතය නිෂ්ප්‍රභා කරනවා. දැන් නුඹලා මේ විදියට කර්මය ගෙවන්න බලාපොරොත්තු වුණා. Tamanට කියන්න පුළුවන්ද දැන් ඔය විදියට දුක් දීම් ශරීරයට දුක් දීම් තුලින් කොයිතරම් ප්‍රමාණයක් කර්මය ගෙවිලා තියෙනවද අතීත කර්ම? තව ගොයන්න තියෙනවද කියලා ඒ කිසිවක් දන්නේ නැතුව නිෂ්ඵලයි තමන් කරන මේ කයට දුක් දීම කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වු කළා. පුබ්බේ කත හේතු වාදය. ඒක බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. පෙර කරන ලද හැම දෙයක්ම අතීත කර්ම නිසා වුණායි කියලා. ඒ වගේම තමයි දැන් ඇතැම් කර්ම වාදයේ ගත්තු ඇතැම් අය ඒ කාලේ හිටියා සත්වයින් විඳින සැප දුක් හැම එකක්ම තමා විසින්ම කරගන්න ලෙඩක් කියලා. ඒකට කියනවා සයංකතං දුක්ඛං.
සයන්කතං කියන්නේ තමා විසින්ම කරගන්න ලද්දක්. මේ සැප දුක් කියන්නේ තමන් විසින්ම. තවත් කොටසක් කිව්වා තමන් නෙවෙයි පරංකතං වෙන අය. වෙන අය නිසා මේ කර්මය මේ දුක් විඳින්නේ දුක් සැප දුක් හැම එකක්ම විඳින්නේ. තවත් කොටසක් කිව්වා සයන්කතං ච පරංකතං. ඒ දෙක එකතු කළා. භාගයක් දුරට තමන් භාගයක් දුරට අනු. තවත් කොටසක් කිව්වා තමනුත් නෙවෙයි අනුනුත් නෙවෙයි ඉබේම වෙන දෙයක් මේ සැප දුක් විඳීමට හේතුව කියන එක අදිච්ච සමුප්පන්න කියන. ඒකට මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. ඔන්න කර්මය පිළිබඳව නියම දර්ශනීය ඉදිරිපත් කළා. මේ අවස්ථාවේදී පටිච්ච සමුප්පන්නං කම්මං. කර්මය කියන එක පටිච්ච සමුප්පන්න. කර්මය පටිච්ච සමුප්පන්න. ප්‍රතිච්ඡ සමුප්පාදින් සමුප්පන්න දෙයක්. කිං පටිච්ච බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ කුමක් නිසාද? පස්සං පටිච්ච. අන්න එතෙන්දිත් පස්ස ස්පර්ශය නිසා ඇති වෙන දෙයක්. එතකොට මේක කවුරුවත් වෙන කෙනෙක් කළත් නෙවෙයි, Taman කලේ කළත් නෙවෙයි, දෙන්නම එකතු වෙලා කළත් නෙවෙයි, කවුරුවත් නැතුව ඉබේ වුණත් නෙවෙයි. නමුත් ස්පර්ශය නිසා. අර නිසා කියන වචනේ එතන පටිච්චසමුප්පාදයට සම්බන්ධයි. ස්පර්ශය නිසා. ඒක නිසාම තමයි අර කිව්වේ ස්පර්ශය නිරෝධය වුණ තැන කර්මයක් නිරෝධයි කියන. ඔය හරියට ටික ටික යමුරට එන්නේ. නමුත් මෙහෙම වුණාට මොකද අපිට මේ නිගණ්ඨ මතය හැටියටම ඒකටම සමාන කරන්න බැරි. නමුත් අපේ පටිච්චසමුප්පාද විග්‍රහය තුළ අවාසනාවන්ත විදිහේ සම්මත මතයක් තිබෙනවා. දැන් අංග 12ක් මේ පින්නතුන් අහලා තියෙනවා. අවිජ්ජා පත්‍ය සංඛාර ආදී අංග 12න් ඔය විසුද්ධි මාර්ග ආදී මෑත කාලීන ග්‍රන්ථවල පටිච්චසමුප්පාද විග්‍රහයේදී ඒගොල්ලෝ කරන්නේ කාල තුනකට බෙදනවා මේ අංග 12. අවිජ්ජා සංඛාර අතීත කාලයය. ඊළඟට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව කියන අංගات වර්තමානයේ. ජාති ජරා මරණ ඒවා අනාගතය කියලා ඔන්නෝම ඒ 12 අතීත වර්තමාන අනාගත කියලා කාලාන්තරයකට බෙදනවා. ඒකත් අර යම් කිසි විදියක අතීත හේතු වලින් මේ විඥානය ඇති වුණා කියලා ඔන්න ඔය විදිහට අදහසක් දක්වන්නේ. නමුත් ඒක කිසිසේත් පිළිගන්න බැරි බව අපි මීට කලින් අපි දේශනාවලදී පෙන්නුවා. විඥානයත් නාම රූපයත් අතර දිය සුලියයි මෙතන මේ පටිච්චසමුප්පාදයේ වැදගත්ම තැන. ඒ වගේම බුද්ධ දේශනාව අනුව බැලුවත් පටිච්චසමුප්පාද විග්‍රහ කරන නිදාන සංයුත්තේ බුදුරජාණන් වහන්සේ සංඛාරා කියන වචනේ තෝරන්නේ දැන් කාලේ ඔය පසු කාලීනව සංඛාරා තෝරන හැටියට නෙවෙයි. පසු කාලීනව තෝරන්නේ සංඛාරා කියන්නේ අතීත කර්ම ඒ විදිහට. එහෙම එකක් නෙවෙයි මෙතන. සංඛාරා කියන එක තෝරන්නේ බුදුරජාණන් වහන්සේ මහණෙනි සංස්කාර තුන් වර්ගයක් ඇත. මොනවද තුන් වර්ගය? කාය සංඛාරෝ, වචී සංඛාරෝ, චිත්ත සංඛාරෝ. ඒක විග්‍රහ කරන්න සිද්ධ වෙනවා. ඒක විශේෂත්වයේ තියෙන ඒක වචනෙන් තිබීමයි. කාය සංඛාරෝ, වචී සංඛාරෝ, චිත්ත සංඛාරෝ. ඒ තුන ධර්මයේ තෝරලා තියෙන්නේ මෙහෙමයි. කාය සංඛාරෝ කියන්නේ ආස්වාස ප්‍රස්වාස. එතකොට හුස්ම ගන්න පළියට ඊළඟ ආත්මයක් හැදෙන්නේ නැහැ. ඊළඟට වචී සංඛාරෝ කියන්නේ විතර්ක විචාර. චිත්ත සංඛාරෝ කියන්නේ සංඥා වේදනා. අර කියාපු කර්ම නොවේ. එතකොට මේ පටිච්චසමුප්පාදයේ ධර්මයේ ඒක එක කොටස් ඒ අංග 12න් එක එකක් බුදුරජාණන් විග්‍රහ කරන විභංග සූත්‍රයේ සංඛාරා කියන එක තෝරලා තියෙන්නේ කාය සංඛාරෝ, වචී සංඛාරෝ, චිත්ත සංඛාරෝ. ඉන් පෙන්නු කරන්නේ ආස්වාස ප්‍රස්වාස, විතක්ක විචාර, සංඥා වේදනා. මෙන්න මේවා තමයි මේවා ඇත්ත වශයෙන් භවය නිරෝධ කිරීම කරන බලාපොරොත්තු වෙන කෙනා ඒව සංසිඳවන්න ඕන. ඒකයි එතෙන්ට සංඛාර කියලා කියන්නේ. තවත් එකට නිදර්ශනයක් තමයි දැන් විඥාන කියන එක තෝරන්නේ ඔය කියාපු විසුද්ධි මාර්ග ආදී ඒවයිදී විඥානය තෝරන්නේ පටිසන්ධි විඥානයට. අර කියාපු කර්ම නිසා ඇති වෙන පටිසන්ධි විඥානය. අවිජ්ජා සංඛාර නිසා ඇති වෙන පටිසන්ධි විඥානයකට තෝරන්නේ. එහෙම තෝරන්නත් ඉඩක් නැත්තේ මොකද? බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන විඥානය තෝරලා තියෙන්නේ විඥානය 6 ආකාරයි. ඡයිමේ බික්කවින් 6 ආකාරයකින් දක්වලා තියෙනවා. චක්ඛු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. එතකොට විඥානේ සංඛාරා තෝරලා තියෙන්නේ අර විදියට. විඥානයත් තෝරලා තියෙන්නේ මේ විදියට. එතකොට ඒ කිසිසේත් අර මේවා අර දෙක අතීතයට දාන්න බෑ. මේ අපි පෙන්නලා දුන්නා මේ අංග 12ම වර්තමානයට අදාළයි. වර්තමානයට අදාළයි. එතකොට කෙනෙක් අහන්න පුළුවන් කෝ අවිජ්ජාවට සංඛාරවලට තැනක් නැත්තේ. ඒක අපි පෙන්නවා අර විඥානයත් නාම රූපයත් අතර ඇති අන්‍යමඤ්ඤ පච්චේතාව අන්‍යෝනි ප්‍රත්‍යතාව නොදැනීමමයි අවිද්‍යාව. ඒ නොදැනීම නිසා වන ක්‍රියාවලිය තමයි සංස්කාර. ඒකට ඉතින් ආයෙත් මතක් කරගත්තොත් අර නිදර්ශනය අර නාසිසස් කියන ග්‍රීක තරුණයා වතුරේ දැක්ක ඒ තමන්ගේම රූපය ලස්සන රූපය දැකලා
රැවටිලා දෙවඟනක් කියලා නැවත නැවත වැඩ ගන්න ලැබුණේ. ඒ ක්‍රියාවලිය සිදු වුණේ අවිද්‍යාව නිසා, නොදැන්ම නිසා, අන්ධකාරය, මෝහාන්ධකාරය නිසා. අන්න ඒ වගේ තමයි එතකොට ලෝක සත්‍යය. මේ අවිද්‍යා සංස්කාර තුල තියෙන්නේ අර පසුබිම. කොටින්ම කියතොත් පසුබිම. මූලිකම තැන දියසුලිය හැටියට අපි පෙන්වුව විඥානයත් නාම රූපයත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධය. ඒක වර්තමානයට අදාළ දෙයක්. ඒක වර්තමානයටම අදාළ දෙයක්. ඒක නිසා තමයි වර්තමානයේම සසර දුක් කෙලවර කරන්න පුළුවන්. භව නිරෝධය ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ඒ ඔය ටික අපි විශේෂයෙන් කිව්වේ අන්නර පරිසම්පාදයේදී ඒ කර්මය ආදී තෝරන්න ගිහිල්ලා අවුලක් වෙලා තියෙනවා. ඒක නිකන් අතීත දේවල් නිසා මේ වෙන දෙයක් හැටියට. නමුත් ඇත්ත වශයෙන්ම කෙනෙකුට අහන්න පුළුවන් දැන් ධර්මයේ සඳහන් වෙනවා පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර කියලා සංස්කාර ගැන කියනකොට ඒ වචනයක් යොදනවා. එතන නම් කියවෙන්නේ අභිසංස්කාර කියලා කියන්නේ අන්න විශේෂයෙන්ම කරන ලද කර්ම. දැන් අතන කිව්වේ සංස්කාර කිව්වේ ආස්වාස ප්‍රස්වාස ආදී අපි සමහර විට ඒක සංස්කාරවල යටටට්ටුව වගේ දෙයක්. දැන් මෙතන අபிසංස්කාර කියලා කෙනෙකුට අන්න දැනුවත්ව කර චේතනාවෙන් කරන ඒ ඇති කරන සංස්කාර. ඒවා එතෙන්දි දක්වනවා පුඤ්ඤාபிසංඛාර වේවා අපුඤ්ඤා. පුඤ්ඤ කියන්නේ පින් බව පින්නතුන් දන්නවා. අපුඤ්ඤ කියන්නේ පව්. අපුඤ්ඤාபிසංඛාර. ඊළාට ආනිඤ්ඤාபிසංඛාර කියලා කියන්නේ වේ බ්‍රහ්ම ලෝක වලින් උපදින්න හේතු වුණු ධාන වලට අදාළ සංස්කාර කොටසක්. අන්නේ සංස්කාර වේග තුනම ඇත්ත වශයෙන්ම අවිද්‍යාවෙන් නැති වෙන. ඒ කාරණේ ඇත්ත. නමුත් මේ ජීවිතයේදීම අවිද්‍යාව නැති කිරීම තුලින් අර ඒ සංස්කාර වේග නැති වෙන සංසිඳෙනවා. ඒ කියන්නේ මමත්වයේ තුලින් ක්‍රියාත්මක වන දේවල් තමයි මේ සංස්කාර කියන්නේ. අபிසංස්කාර. ඔන්න ඒ විදිහට කල්පනා කරලා බලනකොට එතනත් ඒ පළමුවෙන්ම කල්පනා හිතන්න තියෙන්නේ කර්මයේ පටිච්චසමුප්පන්නයි. කර්මයේ පටිච්චසමුප්පාදයෙන් හට පටිච්චසමුප්පන්න දෙයක්. ඊළඟට මේ කර්මයේ නිරෝධයයි අපේ ඉලක්කය වියුත්තේ. කර්ම නිරෝධගාමී ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. උට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තිබෙන්නේ මේ පින්නතුන් දන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන සම්මාදිට්ඨිය දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය. නමුත් තවත් සම්‍යක් සම්මාදිට්ඨියක් තියෙනවා මේ පින්නතුන් අහලා ඇති. කම්මසකතා සම්මාදිට්ඨිය. කම්මසකතා සම්මාදිට්ඨිය කියලා කියන්නේ පින්නතුනි ඔය දස ආකාරයෙන් දක්වනවා. දානෙහි විපාක ඇත, යාගෙහි විපාක ඇත, බුදු සත්කාර ආදී විපාක ඇත, හොඳ නරක කර්ම වල විපාක ඇත, මෙලොවක් ඇත, පරලොවක් ඇත, මවට උපස්ථාන කිරීමේ විපාක ඇත, පියාට උපස්ථාන කිරීමේ විපාක ඇත, ඕපපාතික වශයෙන් ඉබේ හටගන්න මව්පියන්ගේ සම්බන්ධයෙන් නැතුව හටගන්න සත්‍යයෝ ඇත. අවසාන වශයෙන් දක්වන්නේ මෙලොවත් පරලොවත් අභිඥාවෙන් දැනගෙන ප්‍රකාශ කරන සම්‍යක් ප්‍රතිපදාවට බැස්ස මහාන බමුණෝ ඇත. කියන ওই දසවස්තුක සම්මාදිට්ඨිය දක්වන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා. මොකද අන්න අර කියපු සංසාරයට අදාළව. සංසාරයේ සිටින සත්වයාට දුගතියට නොගිහින් සුගතියට යාමට උපකාර වෙන දර්ශනය ඒකයි. ඒකට කියන්නේ ඒකේ විරුද්ධ පැත්ත කියන්නේ විපරීත දර්ශනයක් හැටියට දක්වනවා. විපරීත දර්ශනය තමයි දැන් මේකේ අනිත් පැත්ත හිතා ගන්න පුළුවන්නේ. දානීය විපාක නැත, යාගයේ විපාක නැත, පුද සත්කාරය ආදී විපාක නැත, හොඳ නරක කර්ම වල විපාක නැත, මවෙක් නැත, පියෙක් නැත, මෙලොවක් නැත, පරලොවක් නැත කියලා ඔය නැත කතාව. ඒ නැත කතාව බුදුරජාණන් ප්‍රකාශ කරන්නේ ඒක විපරීත දර්ශනයක් හැටියට. නමුත් සංසාරය තුල සිටින සත්වයා දුගතියට නොගින් සුගතිගාමී වීමට උපකාර වෙනවා මෙන්න මේ අර කියපු මේ සම්මස්සකතා සම්මාදිට්ඨිය. කම්මස්සකතා කියන වචනේ ගැඹුරු අදහසක් තියෙනවා. කර්මය තමාගේ කොට ඇති දර්ශනය. ඒකට කර්මය සමාගයේ කොට ඇති කියලා කියන්නේ අන්න අර අපි ආයෙත් හිතමු අර හිතුවක්කාර මැදගිල්ල ඒ හිතුවක්කාර කමේ විපාක විඳිය යුතුයි. ඒක ඒ හිතුවක්කාර කම නිසා පින් කරන්නත් පුළුවන්, පව් කරන්නත් පුළුවන්, මේ දෙකටම නැතුව ධ්‍යාන තත්ත්වයක් ලබන්න පුළුවන්. ගැඹුරින් ලෝකෝත්තර දෘෂ්ටි කෝණයකින් බැලුවොත් මේ පින්තුන් දන්නවනේ ආලාර කාලා මුද්දකාරාම පුත්ත ආදී ඒ ගුරුවරුන් ගැනත් කලකිරලා බුදුරජාණන් වහන්සේ ඉවත වැඩි බව. ඒකට හේතුව අර ආනිඤ්ඤාபிසංකාර වලත් නෑ විමුක්තියක්. පුඤ්ඤාபிසංකාර වලත් විමුක්තියක් නෑ, සංසාර විමුක්තියක්. අපුඤ්ඤාபிසංකාර වලත් නෑ. ආනිඤ්ඤාபிසංකාර වලත් නෑ. නමුත් ඒවා උපකාර වෙන සංසාරේ අපුඤ්ඤාபிසංකාර අතහැරලා පුඤ්ඤාபிසංකාර වැඩි යුතුයි. ඊටත් ඉහළින් ආනිඤ්ඤාபிසංකාර. මේ අපේ හිත දියුණු කරගන්න උපකාර වෙනවා සංසාරය තුල. නමුත් සතරින් මිදීම සඳහා අන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකෙදි තියෙන්නේ ලෝකෝත්තර ආර්ය සම්‍යක් දර්ශනය. මේ දෙක පටලවා ගන්නත් හොඳ නැහැ. අර කම්මසකතා සම්මාදිට්ඨිය ඉවත දාලා දැන් සමහර විට බුද්ධිවාදීන් ඕක කියලා මෙලොවක් නැහැ, පරලොවක් නැහැ, අම්මෙක් නැහැ, පියෙක් නැහැ. මොකද මේ
ශූන්‍යතාවය කියලා ඒ අන්තයට යනවා සමහරව. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒක විපරීත දර්ශනයක්. ඒක ලෝකයා සංසාරගත ලෝකයා වැරදිලා ගියොත් අපායටමයි එහෙම වුණොත් යන්නේ. අර කම්මස්සකතා සම්මාදිට්ඨිය තුල කෙනෙක් හික්මෙනවා නම් ඒ තැනත්තට අඩුගන්නේ සුගතිගාමීවත් වෙන්න පුළුවන්. හොඳ නරක පිළිබඳව විපාක දන්නවා. ඒවා අනුව ක්‍රියා කිරීම නිසා. නමුත් ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් මේ ඔක්කොම සංස්කාර නිසා. ඒ කියන්නේ අවසාන ඉලක්කය සංස්කාර වලින් මිදීම. අපි අර කිව්වේ භව නිරෝධයයිනේ අපි බලාපොරොත්තු වෙන්නේ. භව නිරෝධෝ නිබ්බාන. ඒකට භව නිරෝධයේ කලා යන ගමනදී බුදුරජාණන් වහන්සේට මැදුම් පිළිවෙතක් ගන්න සිද්ධ වුණා. ඒ මැදුම් පිළිවෙතටම අයිති ඔන්න ඒ කම්මස්සකතා සම්මාදිට්ඨිය කියන එක. අන්තගාමී වුණේ නැහැ. අර විපරීත දර්ශනයක් ගත්තේ නැහැ. අර ඒ කියන්නේ උච්ඡේදවාදීන් වගේ. එහෙම නැත්නම් ඔය දැන් ඔය චාර්වාකවාදීන් එහෙම කියලා කියන්නේ එහෙන් පිටින්ම කාමසුකල්ලිකාණියකට යෝගියට කැපවුණු අය. මොකද බුදුරජාණන් වහන්සේට පෙනුණා. අර බුදුරජාණන් වහන්සේ දේවදහ සූත්‍රයේ ප්‍රකාශ කරනවා. හරියට ගෙවල් දෙකක් මැද ඉඳගෙන ඒ ගෙවල් වලට ඇතුල් වෙන සත්වයින් දකින්න වගේ බුදුරජාණන් වහන්සේට පෙනුණා දිවසින්. සත්වයින් කර්මානුරූපව දිව්‍ය ලෝක ආදී තැන්වල උපදිනවත් අපාය ආදී තැන්වල උපදිනවත්. එතකොට ඒක බොරු කරන්න බෑ. ඒ ලෝක තත්ත්වයයි. ඒ ලෝක තත්ත්වය අනුව තමයි බුදුරජාණන් වහන්සේ අර කම්මස්සකතා සම්මාදිට්ඨියට දැනක් දුන්නේ. දැන් ඒක අපි මතක් කරගන්න වෙනවා. මොකද ඒ අර මේවා අවුල් කරගෙන සමහරු ගැඹුරු අර්ථයෙන් ගත්තොත් මේ නිදීම සඳහා අන්න අර කියාපු ආර්ය අෂ්ටාංගික මාර්ගය ආරම්භ වෙන්නේ මේක තනිකර දුකක්. මෙතන මමෙක්වත් පරෙක්වත් නැහැ. ඒක ඒ ඇත්ත වශයෙන් මේ දර්ශනය මතුවෙන්නේ අන්න අර ලෝකෝත්තර මාර්ගක්ෂණයේදී. ඒක යම් කිසි ප්‍රමාණයකින් ඒක ක්‍රියාත්මක වුණ නමුත් හරියාකාර මේක මතුවෙන්නේ ඒ මෙලොවින් මේ ලෝකයෙන් ඈතර වෙන අවස්ථාවේදී. ඔන්න විදිහේ තත්ත්වයක් තිබෙනවා. ඒකට මේ අපි ගැඹුරින් කිව්වේ අන්න අර පටිච්චසමුප්පාද ද්වාදසාංගයේ අර විදිහට කාලත්‍රයකට බෙදීම වැරදි බව පෙන්눔 කරන්නයි. අනිත් පැත්තට මේ කර්මයේ පටිච්චසමුප්පන්න බව පෙන්눔 කිරීමට. ඒ පටිච්චසමුප්පන්න නිසා පටිච්චසමුප්පාදයෙන් මිදීම තමයි සංසාරයෙන් මිදීම. පටිච්චසමුප්පන්න වෙන්නේ ඒක නොදැනීම නිසා. යමකට පටිච්චසමුප්පාදයේ දැකීමෙන් මිදීම. ඒ කියන්නේ අපි අතට කිව්වොත් අර වැරදි ක්‍රියාදාමයේ ඇති වෙන්නේ විඥානයත් නාම රූපයත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාව නොදැනීම. එතකොට යම් අවස්ථාවක අවබෝධ කරගත්තා නම් අවිද්‍යා අන්ධකාරයට ඉඩක් නැහැ. එහෙම නැත්නම් කොටිම කියස් ප්‍රඥා ආලෝකයේ තුල දකිනවා මේ ක්‍රියාදාමයේ නිෂ්ඵල දෙයක් බව. ඒක ඒ ලෝකෝත්තර විමුක්තිය. ඒ සසරින් මිදීම. ඔන්න ඔය මදු පිළිවෙත පිළිබඳව කල්පනා කරලා බලනකොට බුදුරජාණන් වහන්සේ අර නිගණ්ඨයින් ගියාන්තයට ගියෙත් නැහැ. උච්ඡේදවාදීන් ගියාන්තයට ගියෙත් නැහැ. මහ පුදුම විදිහේ මැදුම් පිළිවෙතක් බුදුරජාණන් වහන්සේ පෙන්වු කරලා දුන්නා. මේ සත්‍යය ක්‍රමක්‍රමයෙන් අනුපිළිවෙලින් සසර දුගතියට නොගිහින් සුගතියට යාමට අන්තිමට දුගතියත් සුගතියත් දෙකම ඉක්මවලා මේ මුළු මහත් සංසාරයෙන් මිදවීමටත් අන්න බුදුරජාණන් වහන්සේ මැදුම් පිළිවෙත අනුව අර කියාපු දෙආකාර සම්‍යක් දෘෂ්ටිය ඉදිරිපත් කළා. කම්මස්සකතා සම්මාදිට්ඨිය එක පැත්තකින් අනික ආර්ය නෛර්යානික ඒ චතුරාර්ය සත්‍ය. ඉතින් තවදුරටත් අපි මේ කර්මය ගැන ප්‍රකාශ කරනවා නම් බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍ර රාශියකම කොටින්ම කියතොත් මේ කර්මය ගැන වදාරලා තියෙනවා. ඒ වගේම වැදගත් සූත්‍රයක් තමයි කර්මය දෘෂ්ටියත් එක්ක සම්බන්ධය. ඒකත් අර උපමාවකින් බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. මිත්‍යා දෘෂ්ටිය ඇති. මිත්‍යා දෘෂ්ටියක්, මිත්‍යා සංකල්ප, මිත්‍යා වචන ඒ ආදී ඇති පුද්ගලයා යම් කාය කර්මයක්, වාක් කර්මයක්, මනෝ කර්මයක් කරනවා නම් ඒ හැම එකක්ම ඒ තමන්ගත දෘෂ්ටිය අනුවම යනවා. මිත්‍යා දෘෂ්ටිගත් පුද්ගලයාගෙන් බලාපොරොත්තු වෙන්න බෑ හොඳ ක්‍රියා, හොඳ වචන, හොඳ සිතිවිලි. ඒකට දක්වන උපමාවයි. එපමණක් නෙවෙයි එතන ප්‍රකාශ කරනවා යාච චේතනා, යාච පත්තනා, යෝච පනිධියේච සංඛාරා. ඒ සියලුම ඒ යම් තාක් චේතනාවල් තියෙනවා නම් ඒ පුද්ගලයා තුල, ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටික පුද්ගලයා තුල යම් චේතනාවක් ඇති වෙනවා නම්, ප්‍රාර්ථනාවක් ඇති වෙනවා නම්, ප්‍රණීති කියලා කියන යොමුවක් ඇති වෙනවා නම්, සිත යොමු කිරීමක්, සංස්කාරා කියලා කියන ක්‍රියාශක්තියක් ඇති වෙනවා නම් ඒ හැම එකක්ම අනිෂ්ට, අහිත, දුක පිණිස හේතු වෙනවායි කියලා ප්‍රකාශ කළා. ඔන්න ඒකට දක්වන උපමාව මේ පින්දුන්න හිතා ගන්න පුළුවන්. බුදුරජාණන් දක්වන්නේ යම්සේ කරිවිල ඇටයක් හෝ කොහොඹ ඇටයක් හෝ කරිවිල ඇටයක් හෝ තිත්ත ලැබු ඇටයක් හෝ තෙත් පොළොවක පැල කරාම යම් තාක් පෘථිවිසාරයක් ඇද ගන්නව නම් ඒ බීජේ දී සීරාවක් ඇද ගන්නව නම් ඒ හැම එකක්ම තිත්ත බවට පත් වෙනවා. තිත්ත ඵලයක් ලබා දෙනවා. අන්නේසේම මිත්‍යා දෘෂ්ටිගත පුද්ගලයාගේ යම් තා කාය කර්ම තියෙනවා නම්, වාක් කර්ම තියෙනවා නම්,
මනෝ කර්ම තිබෙනවනේ හැම එකක්ම කටුක තිත්ත ඵල විපාක ගෙන දෙනවා. ඊළඟට අනිත් පැත්ත දක්වනවා සම්‍යක් දෘෂ්ටිය ගත්තු පුද්ගලයාගේ කාය කර්ම, වාග් කර්ම, මනෝ කර්ම, චේතනා, ප්‍රාර්ථනා, ප්‍රනිධි හැම එකක්ම සැප පිණිස හේතු වෙනවා. මధుර ඵලයක් ලබා දෙනවා. ඊළඟට ඒකට දක්වන උපමාව මොකද්ද? යම්සේ උක් බීජයක්, හැල් බීජයක්, මිදි බීජයක් තෙත් පොළවක තැන්පත් කරාම ඒ උරා ගන්න පෘථිවිසාරයක්, දියසීරාවක් මිහිරි ඵලයක්ම ලබා දෙනවා. අන්නේන් අපිට පේනවා අර දෘෂ්ටියේ වැදගත්කම. ඒක නිසා තමයි අර අපි නිරන්තරයෙන් උත්සාහවත් වෙන්න ඕන අර මිත්‍යා දෘෂ්ටි වලින් බේරිලා අන්තගාමී නොවි. ලෞකික වශයෙන් බලනව නම් සංසාරයේ පැවැත්ම සඳහා අර කියාපු කම්මසගත අසම්මාදිට්ඨිය උපකාර වෙනවා. ලෝකේ නිතර වෙන බලාපොරොත්තු වෙන අවස්ථාවේදී යන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියවෙන. එතෙන්ද පුද්ගල කතාවක් නැහැ. මම අනුන් කතාවක් නැහැ. තනිකර දුක් ගොඩක්, පංච උපාදානස්කන්ධ දුක් ගොඩක් සහ ඊට හේතුව තණ්හාවයි. මේ පින්නතුන් අහලා තියෙනවා තණ්හාව නිරෝධයයි. ඊළඟට ඊට මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ওই දෙක කවදම් කරගන්නත් නරකයි. මේ දෙකම බුදුරජාණන් වහන්සේ දක්වලා තින්නන්න මධ්‍යම ප්‍රතිපදාවටම අදාළ නිසා ඉතින් මේ දෘෂ්ටි හා සම්බන්ධ ටික. තමත් ඒ වගේම මහ ගැඹුරු සූත්‍ර තියෙනවා. ඇතැම්ම ඒවා අපිට සලකා ගන්නත් අමාරු තරම් ගැඹුරු කාරණා බුදුරජාණන් ප්‍රකාශ කරනවා. මහණෙනි මම නව පුරාණ කර්ම මම පරණ කර්ම සහ අලුත් කර්ම නැත්නම් අලුත් කර්ම සහ පරණ කර්ම මම දේශනා කරනවා කියලා එක් අවස්ථාවක සංඝයා මහතෙර ප්‍රකාශ කරනවා. කුමක්ද මහණෙනි පුරාණ කර්මය? ඇස, කන, නහය, දිව, කය, මන. මේවා පුරාණ කර්ම කියලා කියන්නේ මොකද්ද? අபிසංකතං අபிසංචේතිතං. මේවා මේ සංස්කාර තුලින්ම ඇති කරගත්තු දේවල්. ඉබේ පහළ වුණු දේවල් නෙවෙයි. ඊළඟට නව කර්ම කියලා කියන්නේ යම් කෙනෙක් දැන් මේ වර්තමානයේ කයින්, වචනෙන්, මනසින් කර්ම කරනවා නම් ඒකට නව කර්ම කියලා කියනවා. ඔන්න නව පුරාණ කර්ම හඳුන්වපු හැටි බුදුරජාණන් වහන්සේ. ඒකට මේ සත්වයා අර කර්මානුරූපව පහළ වෙච්ච බව ඇත්ත. මේ ඉන්ද්‍රියයන් ආදිය. නමුත් යම් අවස්ථාවක මේ සංඛත මේ සකස් කරගත්තු ඉන්ද්‍රියයන්ගෙන් මිදෙන්නත් ඕන. ඉතින් ඒ විමුක්තිය තමයි අපි බොහෝ අවස්ථාවල දක්වලා තිබෙනවා. මෙලොවම ප්‍රත්‍යක්ෂ කරගත හැකි විමුක්තිය අවසානයේ අර අරහත් ඵල සමාපත්තිය ගැන කියනකොට කියන්නේ අසත් නිරුද්ධ වෙනවා. රූපත් නිරුද්ධ වෙනවා. ඔන්න ඔය විදිහට යන්නේ. ඇස කන නහය දිව කය මන කියන ඒ අර කියාපු සංඛත සකස් කරන ලද සංසාරයේ අපේ චේතනා ශක්තියින් තුලින් කර්ම ශක්තියින් තුලින් ඇති කර ගන්න ලද මේ ඉන්ද්‍රිය 6 පවා ඒකත් යම් අවස්ථාවක මෙලොවම එහි නිරෝධය ප්‍රත්‍යක්ෂ කර ගන්න පුළුවන්. ඒකට තමයි සලායතන නිරෝධය කියලා කියන්නේ. සලායතන නිරෝධය කියලා කියන්නේ ඒක. ඒකට සලායතන නිරෝධය ප්‍රත්‍යක්ෂකයට දැකීම තුලින් අන්න අර කර්මයෙන් හටගත්තු ඒ ඉන්ද්‍රිය 6න්ම මිදුණු අවස්ථාවක් කෙනෙකුට රහතන් වහන්සේට ප්‍රත්‍යක්ෂ කර ගන්නවා. සංඛතයෙන් මිදීම. අන්න ඒ ආසයෙන් අපිට හිතා ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරන්නේ මේ සත්‍යයා කම්මස්සකා කියලා කියන්නේ ඒ වගකීම. කර්මානුරූප. Taman අවිද්‍යාවත් තෘෂ්ණාවත් නිසා කරන ලද කර්මී විපාක විඳින්න සිද්ධ වෙන ධර්මතාවක් වශයෙන්. මේක බුදුරහතුන්ටත් පොදුයි. මේ අහලා තියෙනෝනේ මේ මුගලන් මහරහතන් වහන්සේ අතීතයේ කර කර්මයක් නිසා අවසාන අවස්ථාවේදී මෞපියන් මැරු කර්මය. මේ ශරීරයේ කර්මයෙන් දීපු එකක්. කොටිම කියතොත් අපි අර මාර්යා අපි ලේසියට කියන්නේ මාර්යයි කියලා. මාර්යා විඳපන් කියලා දීපු එකක්. වේදනීයන් දත්තපන්. එතන අර පුරාණ කර්ම ගැන කියන්නේ. චක්කුම් බික්කවේ අபிසංකතං අபிසංචේතිතං වේදනීයං දත්තපං. මහණෙනි ඇස අபிසංකතං අபிසංචේතිතං. සංස්කාර විසින් සකස් කරන ලද චේතනා විසින් මවන ලද දෙයක්. ඒ වගේම වේදනීයං දත්තපං කියන්නේ විඳිය යුතු දෙයක්. ඇහැ විඳින්න දීපු දෙයක්. මාර්යා හරියට විඳපන් කියලා දුන්න දෙයක්. අපි මේ ලොකු දෙයක් හැටියට සැලකුවට මේක මේ බුදුරජාණන් වහන්සේ යොදාපු වචනින් පෙන්වු කරන්නේ. දැන් ටිකකට හිතන්නේ ඇස් නැති කෙනා එහෙම නැත්නම් එක හැක් විතරක් තියෙන කෙනා කොයිතරම් දුකක්ද විඳින්නේ කියලා. ඒ වගේම තමයි අනිත් ඉන්ද්‍රියන්. මේවා කර්මයෙන්ම අප කරන ලද කර්මානුරූප පහළ වෙච්ච දේවල්. නමුත් ඒවත් සමතික්‍රමණය කරන්න වෙනවා. අන්න ඒ ටිකටයි අර ආරෂ්ඨාංගික මාර්ගය ඕන වෙන්නේ. වේදනීයං දත්තබ්බං. ඊළඟට තවත් කාරණයක් තමයි දැන් අපි කියවනේ කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියන ඒවා අපි පෙන්වන්නේ ආස්වාස ප්‍රස්වාසය කාය සංස්කාර වෙන්නේ මොකද? කයක් සකස් වෙන්නේ ආස්වාස ප්‍රස්වාස තුලින්. හුස්ම ගන්නට කාටවත් දොස් කියන්න බෑ. නමුත් ඒක යට තියෙනවා
අර තණ්හාව අවිද්‍යාව හැංගිලා. ආස්වාස ප්‍රස්වාස ඒක තමයි හැම බුදු කෙනෙක්ම ආනාපාන සතිය තුලින් බුදු වෙන ඒ தත්ත්වය ලබන්නේ කියන්නේ ආනාපාන සතිය තුල තියෙන මහා පුදුම මේ ලෝකයා සාමාන්‍ය ලෝකයා ඒක ප්‍රාණය කියලා ආත්මයක් හැටියට ගන්නවා. ඒ විදිහේ මෝඩ දෘෂ්ටිත් ඇති කර ගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ ඇතීම් නැතීම් දෙක පෙන්눔 කරන මේ ආස්වාස් ප්‍රස්වාසයේ මහාම දුක. මේක මහා දුකක්. ඉතින් මේ ඒ අවස්ථාව ඒක ලෝකයා දන්නේත් නැහැ. ආස්වාස් ප්‍රස්වාස කරන බව දන්නේත් නැහැ. අනිත් බාහිර කරන ක්‍රියා තමයි අපි කිව්වේ අபிසංස්කාර කියලා. ඒ ටිකයි පෙනෙන්නේ. හරියට හිමකන්දක උඩ තියෙන හරිය වගේ. හිමකන්දක යට තියෙන හරිය වගේ තමයි අන්නර කියාපු කාය සංස්කාරෝ කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාස. ඒ වගේම වචී සංස්කාරෝ කිව්වේ විතර්ක ਵਿਚාර ආදිය. දැන් කෙනෙක් කතා කරනවට වැඩිය හිත ඇතුලේ හිතනවා. ඒ හිත ඇතුලේ කතා කරන වගේ තමයි විතක්ක ਵਿਚාර කියන එක. විතර්ක ਵਿਚාර කරලා ඉවර වෙලයි කෙනෙක් කතා කරන්නේ. එතකොට මේ නොපෙනෙන හරිය තමයි මේ විතක්ක ਵਿਚාර. ඒකත් සංස්කාර. ඒක අර සංඛාරෝ කියලා කිව්වේ. ඊළඟට සංඥා වේදනා. සංඥා වේදනා තුලින් තමයි සිත සකස් කෙරෙන්නේ. අපේ චේතනා ආදී සකස් වෙන්නේ සංඥා වේදනා. එතකොට අන්තිමට ඒවත් ජය ගන්න වෙනවා. ඒවා සංසිඳවන්න වෙනවා. ඒ නිසා තමයි මේ පින්නතුන් අහලා තියෙනවා ඒ ධ්‍යාන මාර්ගයේ යනකොට ආස්වාස ප්‍රස්වාස කරදරකාරී බව දැනලා ඒකත් සංසිඳවනවා. ඊළඟට විතක්ක ਵਿਚාර ඉස්සෙල්ලාම විතක්ක ਵਿਚාර සංසිඳවනවා. හිත ඇතුලේ කරන විතර්ක ਵਿਚාර. ඊළඟට ආස්වාස් ප්‍රස්වාස සංසිඳවනවා. ඊළඟට සංඥා වේදනා ඒවත් සංසිඳවනවා. ඒ සංසිඳවීමේ මාර්ගයේ අන්තිම කෙලවර තමයි බුදුරජාණන් වහන්සේ ලෝකයාට හෙළි කරේ සංඥා වේදිත නිරෝධ සමාපත්තිය තුල. එතෙක් ලෝකයා ගිහිල්ලා අර සංඥාව තුල හිර වෙලා හිටියා. ඊට එහාට යන්න බෑ. මොකද මමත්වයේ නිසා. මම මේ මාගේ කියන හැඟීම නිසා. ඊළඟට ඒ සංඥා වේදිත නිරෝධය තුලින් තමයි අන්න බුදුරජාණන් විමුක්තිය දක්වා වදාළේ. එයින් පෙන්වු කරනවා අපිට නොපෙනෙන මේ සංස්කාර කොටසකුත් තියෙනවා. ඒකට මේ සංඛාර කියන වචනේ තනිකර කර්මය හැටියට ගන්නෙම වරද? සංඛාර කියන වචනේ මහා පුළුල් අර්ථයක් ඇති දෙයක්. බොහෝ දෙනා සංස්කාර කියන්නේ කර්මය හැටියටම තෝරනවා. නමුත් ඒ සංස්කාර කියන එකේ අන්න අර සියුම් කොටසක් තියෙනවා. අපි මේ සාමාන්‍යයෙන් කර්මයට හැටියට ගන්න දේවල් වලට වඩා සියුම් කොටසක්. ඒක භව සංස්කාර. භවය ගෙනියන්නේ ඒක තුල. ඒකට අවසානයේදී ඒ සංඥා වේදනා කියන ඒ සංස්කාරات සංසිඳ වෙලා මේ සියල්ලම අන්තිමට බුදුරජාණන් වහන්සේ සංස්කාර වශයෙන් වටහා ගැනීම තුලින් තමයි මේක සබ්බේ සංඛාරා අනිච්චා කියලා අපි මේ ලේසියෙන් කියන වචනේ ඒක තුල ඔක්කොම මුළු මහත් ධර්මයේම තිබෙනවා. මේ හැම එකක්ම සංස්කාර ගොඩක්. එතකොට අර බාහිරව පෙනෙන අර කර්ම ටික විතරක් නෙවෙයි. ඊට යටින් තියෙන ආස්වාස ප්‍රස්වාස විතක්ක ਵਿਚාර සංඥා වේදනා ඒවත් සංසිඳ වීම තුලින් තමයි අවසානයේ අන්න සබ්බ සංඛාර සමත කියන தත්ත්වය ගන්න. ඒක නිසා අපි කල්පනා කරන්න ඕනේ. එතකොට අර කර්මයේ අර දෙපැත්තම සංසාරගත සත්වයා තුල ඒක තමන්ගේ ක්‍රියාකාරීත්වය මිත්‍යා දෘෂ්ටියෙන් නැඹුරුනකොට සම්‍යක් දෘෂ්ටිය තුලින් දුගති වලින් මිදලා සුගති තත්වයටපත් වෙන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා මාර්ගය. අනිත් පැත්තෙන් මේ සුගති දුගති දෙකම සමතික්‍රමණය කරලා මුළු මහත් සංස්කාර ස්කන්ධයෙන් මුළු මහත් සංස්කාර ගොඩින්ම මිදෙන හැටිත් පුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් දීපත්. එතෙන්දී පුද්ගල කතාවක් නෑ. එතෙන්දී දක්වන්නේ මේක තනිකර දුකක්. තනිකර දුකක්. ඇතුළත හෝ වේවා පිටත හෝ වේවා. ඊළඟට ඒ යට තියෙන තණ්හාව. ඊළඟට ඒ තණ්හාව නිරුද්ධ කිරීම තණ්හා නිරෝධයම එතනම තමයි සංසිඳීම කියලා නිවීම කියලා කියන්නේ. අන්න ඒ දක්වා යන මාර්ගය. ඉතින් මේ කර්මය ගැන කතා කරනකොට අපි කල්පනාකාරී වෙන්න ඕන. ඒවා ඒ විදිහට සම්පූර්ණයෙන් සංසිඳුණු අවස්ථාව දක්වන මහ පුදුම සූත්‍රයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මහණෙනි, කය කියන දෙයක් තිබෙන තාක් කය පිළිබඳව සංචේතන ඇති කර ගැනීමෙන් කෙනෙකුට සැප දුක් කියලා දෙයක් තියෙනවා. වචනය කියලා දෙයක් තිබෙන තාක් වචී සංස්කාර ඇති කර ගැනීමෙන් කෙනෙක් සැප දුක් විඳිනවා. මනස කියලා දෙයක් තිබෙන තාක් මනෝ සංස්කාර ඇති කර ගැනීමෙන් කෙනෙක් සැප දුක් විඳිනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වුණු තැන ඒ කයත් නැහැ. ඒ වචනයත් නැහැ. ඒ මනසත් නැහැ. සෝ කායෝති පින හෝති වාචාති පින හෝති මනෝති පින හෝති. ඊළඟට කියනවා එහෙම නැති වෙනකොට චෙත්තං තං නොහෝති වත්තුං තං නොහෝති ආයතනං තං නොහෝති අධිකරණං නොහෝති යම්පච්චාස අජ්ජත්තං සුඛ දුක්ඛං. ඇතුළත සැප දුක් ඇති වෙන කෙත ඉඩම ඔක්කොම ඉවරයි. මොකද මේ කියමනේ තේරුම. දැන් අපි මේ කය කියන එක ඒකකයක් හැටියට ගැනීම තුලයි මේ මගේ කය කියලා ගැනීම තුලයි මේ හැම සැප දුකක්ම ඇති වෙන්නේ. මේක ගොඩක් කියලා අපි තේරුම් ගන්නේ නැහැ නේද?
මේ ගොඩ එකක් හැටියට ගන්නවා. මේක අර විදර්ශනා වශයෙන් සියුම්ව රාශියක් තියෙනවා කියලා හැඟීම නැහැ. එකක් හැටියට ගැනීම තුල අන්න අර සැප දුක් විඳිනේ තියෙනවා. වචනය ගැන හිතුවත් එහෙමයි. වචනය කියලා කියන්නේ භාෂාව. අපි හිතමු එහෙම ගත්තොත් යම්කිසි භාෂාවකට දෙන අර්ථය අනුවනේ. දැන් අපි හිතමු කිසිම භාෂාවක් දන්නේ නැති කෙනෙකුට අපි හොඳ hina මුණෙන් බනිනවා. කොච්චර බැන්නත් ඒ මිනිහ දන්නේ නැහැනේ බනින බව. එහෙම නැත්නම් අපි යොදන සමහර වචනවල අය අර්ථය අනුවනේ අපිට සැප දුක් ඇති වෙන්නේ. එතකොට ඒ වචනය කියන එක තියෙන තාක් ඒ වචනේ ආශ්‍රය කරගෙන සැප දුක් විඳිනවා. ඊළඟට මනස කියන එකත් එහෙමයි. මේ ඇති වෙන නැති වෙන සිතිවිලි ධාරාවක් අපි මනස කියලා එකක් හැටියට මේ අර ග්‍රහණය කරගෙන තියෙන සක්කාය දිට්ඨිය තුල. ඒකත් යම් අවස්ථාවක නැති වෙනවා. ඒකට ඒක තියෙන තාක් තමයි දුක තියෙන්නේ. ඔන්න ඔය විදිහේ මහා කැඹුරු දේශනා බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළා තියෙන්නේ මේ භව නිරෝධය කරා යන ගමනක්. නමුත් අපි තේරුම් ගන්න ඕන අර සංසාරගත සත්වය අන්ත දෙකක් මැදින් ගියයි කියන්නේ බුදුරජාණන් වහන්සේ එකයි. කාමසුකල්ලිකාණ යෝගයයි අත්තිකිලමතාණ යෝගයයි. මේ දෙකට මැදින් ආර්ය අෂ්ටාංගික මාර්ගය යන්නේ. උච්ඡේද දෘෂ්ටිය එක පැත්තකින් ශාස්ත්‍රත දෘෂ්ටිය. අනිත් පැත්තෙන් උච්ඡේද දෘෂ්ටිය. ආත්මයක් තියෙනවයි කියලා දැඩි වරගෙන සයන් කතං දුක්ඛං හැම එකක්ම සමාන කළයි කියලා ගත්තොත් එතනත් විමුක්තියක් නැහැ. ඒ ආත්ම දෘෂ්ටිය තුල නැවත නැවතත් සංසාරේ ඉපදෙනවා. අනිත් පැත්තෙන් මේවා ඉබේ කරන දෙයක් කියලා හිතලා අර තමන්ගේ වගකීම ගැන අමතක කළොත් ඊළඟට ගිහිල්ලා අපායෙ උපදිනවා. ওই දෙකට මැද. එතකොට ශාස්ත්‍ර දෘෂ්ටිය ගත්තෙත් නෑ බුදුරජාණන් වහන්සේ. උච්චේ දෘෂ්ටි ගත්තෙත් නෑ. ඒ අන්ත දෙකම ඉවත් කරලා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉදිරිපත් කළේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කියනකොටත් දැන් අපි අර කම්මස්සගතා සම්මාදිට්ඨිය කියලා කිව්වේ ඒක ඊටාත්ම ගැඹුරු කාරණයක්. එතෙන්දී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන එදිනදා ජීවිතයේ ලෝකයා තමා සහ අනුන් කියන මේ දෙකොටස තුලයි ඉන්නේ. එතකොට ආත්මාර්ථකාමීව ලෝභ ද්වේෂ මෝහ කියන ඒ කෙලෙස් මුල් තුනට නතු වෙලා ක්‍රියා කළොත් අපායටයි යන්නේ. ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා අන්න අර අත්හිත පරහිත තමාගේ අනුන්ගේ සුවයගෙන දෙන. දැන් ශීලාදී ගුණ ධර්ම වල තුන තියෙන එක නේ මේ පින්නතුන් දන්නවනේ. ප්‍රාණඝාතය සතුන් මැරීම අපට ප්‍රියයි. ආහාර සඳහා වූ දේශය පිරිමහසා ගැනීම හෝ සතුන් මැරීම ප්‍රියයි. හොරකම් කිරීම ප්‍රියයි. නමුත් අන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන එකෙන් අනිත් සත්‍යයට. එතෙන්දී බුදුරජාණන් වහන්සේ අන්න ලෝක සමාජය ගැන හිතලා බලනකොට තමාත් අනුනුත් ඒ දෙපක්ෂයේම හිතසුව සැලසෙනදී තමයි එතන කුසලයක් හැටියට දක්වන්නේ. ඉතින් කල්පනා කරගන්නවා මේ කුසල කියන වචනේ දැන් ඒකත් වැදුනට පටලවාගෙන කුසල කියන වචනේ මූලික අර්ථය තමයි දක්ෂ වීම. ඒ දක්ෂ වීම සංසාරේ ඉන්නවනම් අපායට නොවැටි සුගතිගාමී වීම. ඉහළම අර්ථයෙන් දක්ෂ වීම තමයි මුළු මහත් සංසාරයෙන් පින්පව් දෙකෙන් මෙතර වෙලා පුඤ්ඤ පාප පහින පින්පව් දෙකෙන් මෙතර වෙලා මුළු මහත් සංසාරයෙන් ඈතර වීම. ඒකට මේ කුසල කියන වචනේ ගැඹුරු අර්ථයක් තියෙනවා පින්පව් වලට වඩා. සාමාන්‍යයෙන් මේ පුඤ්ඤ පාප කියන මේ වචන දෙකත් ඇතැම් තැන්වල යොදන එකට. පුඤ්ඤාභිසන්තා කුසලාභිසන්තා ආදි වශයෙන් සූත්‍රවල සඳහන් වෙනවා. නමුත් පුඤ්ඤ කියන වචනයට වඩා ප්‍රබල වටිනාම වචනේ තමයි කුසලය. සිත කෙලින්ම සිතට සම්බන්ධයි. මොකද මේ පින්නතුන් දන්නවා දැන් අපි පටන් ගත්තේ කුසල් මුල් අකුසල් මුල් කුසල් මුල් වලින්. අකුසල් මුල් තමයි ලෝභ දෝෂ මොහ. කුසල් මුල් තමයි අලෝභ දෝෂ මොහ. නමුත් මේ පින්නතුන් කවදාවත් අහලා තියෙනවද පින් මුල් පව් මුල් කියලා? පින් මුල් පව් මුල් කියන එකක් අහලා තියෙනවද? අන්න ඒන් පේනවා. එතකොට මේ පිනත් කුසලයට අතර වෙනස යම් කෙනෙක් හිතනවා නම් අන්න ඒ පැත්ත හිතන්න ඕන. කෙලින්ම සිතට සම්බන්ධයි මේ කුසලේ. අර කියාපු නිදාන හේතුන් ගැන හිතලා බලනකොට. පුඤ්ඤ කියන වචනේ පුඤ්ඤ පාප කියන එක අතීතයේ ඉඳලන වචන දෙක. ඒ සැප දුක් විපාක ගැන හිතලා ඒ යෙදෙන වචන. ඒකෙදිත් දැන් මේ පිනුතුන් දන්නවා දසපින් කිරියවත් කියලා තියෙනවා. දාන සීල භාවනා පත්තිපත්තානුමෝදනා වෙය්‍යාවච්චාපචායන්ත්‍ය දේශනාසූති දිට්ඨිජු කියලා ඒ දසපින් කියලා දාන සීල භාවනා පින් අනුමෝදන් කිරීම මේ විදිහේ ඒ දේවල් බණ ඇසීම ඒවා පුණ්‍ය ක්‍රියා හැටියට දක්වනවා. නමුත් කුසල හැටියට දක්වන්නේ දස කුසල් මොනවද? බැලුවම දෙයක් නෑ වගේ. ප්‍රාණඝාතයෙන් වැළකීම, අදින්නාදානෙන් වැළකීම, කාමීච්ඡාචාරයෙන් වැළකීම. මොකද අමාරු වැඩේ තමයි වැළකීම. පහසු වැඩේ කිරීම. අමාරු වැඩේ කරන්න දක්ෂ වෙන්න ඕන. අන්න එතනින් හිතලා බලන්න. එතකොට දසපින් කිරියවත් කියලා පුණ්‍ය ක්‍රියා 10ක් තිබීමක් දස කුසල දස කුසල් කියලා වෙනම තිබීමක් අතර අපිට පේනවා කුසලයක් පිනත් අතර ඇති ඒ එක පැත්තකින් ඒකයි වෙනස. ඒ වගේම අපි දැක්කුවා කුසල කියන එක අර ලෝකෝත්තර අර්ථයෙන් ගත්තොත් අන්න ඉහළම කුසලය තමයි මුළු මහත් අර පුණ්‍ය පාප වලින් පමණින් ඒ වලින් පමණක් නෙවෙයි. අර කිව්ව ආස්වාස ප්‍රස්වාස විතක්ක ਵਿਚාර සංඥා වේදනා කියලා කියන මේ භවය ගෙන යන
අපට නොදැනෙන ඊ타ත්ම සියුම් සංස්කාර පවා බුදුරජාන් වහන්සේ ඒවා තමයි අවසාන වශයෙන් සංසිඳෙව්වේ. සංඥා වේදිත නිරෝධ සමාපත්තිය ආදී අන්තිමට පෙන්වුවාර අරහත් ඵල සමාපත්තියේදී අර කියාපු සංඛත වූ ඇහැ කන නාසය දිව කය මන ඒ ඔක්කොම සංසිඳවලා මහ පුදුම විදිහේ භව නිරෝධ සත්‍යයක් බුදුරජාණන් වහන්සේ ලෝකයට හඳුන්වා දුන්නා. එතකොට මේ පින්වතුන් මේ පොසොන් පොය දවසේ අපි අර කිව්වේ කර්මය ගැන මේ යුගයේ නානාවිද මිත්‍යා මත පැතිරෙනවා. ලෝකයා අනිත් ලොකු දේවල් ගැන හිතනවා. කර්මය ගැන හිතන්නේ නැහැ. ඇත්ත වශයෙන් ඒ බුද්ධිවාදී ආකල්පයයි දැන් ලෝකයේ වැඩියෙන් බලපවත්වන්නේ. ඒ කට්ටිය ඉතින් ඒ බුද්ධිවාදය තුල කර්මාදී ඒවා ගැන උදාසීන වීම තුලින් අවසාන යන්නේ අපායටයි. දැන් මිහිඳු මහරහතන් වහන්සේ චූලහත්තිපදම සූත්‍රයේ පමණක් නෙවෙයි දේශනා කරේ. ඒ සංසාර බය සත්‍යය තුල ඇති කිරීමට දේවදූත සූත්‍රයක් දේශනා කළා. ඒක තුල ඒ සංසාර බය බුදුරජාන් වහන්සේ තමන් දිවසින් දුටු මේ භයානක අපායේ දුක ඒ ඔක්කොම මිහිඳු මහරහතන් වහන්සේ ලෝකයට කියා දුන්නේ සුචරිතය දුෂ්චරිතය හඳුනා ගැනීමටයි. ඉතින් අන්න ඒ බඳු යුගයක මේ පින්නතුන් කල්පනා කර ගන්න ඕන. අද වෙනි දවසක මේ අපි ඇත්ත වශයෙන්ම දිගටම ගෙන යන පටිච්චසමුප්පාද දේශනා මාලාව ඉන් එකක් අපි මේ අද පැවැත්වුවේ දසවෙනි දේශනාව. ඉතින් පොසොන් දවස හා සම්බන්ධ වුණු නිසා අපි විශේෂයෙන්ම මාර්ග කර්මයට අදාළව කිව්වා. එයින් ගත යුතු දේ පොසොන් දවසේ හැටියට ගත යුතු දේ අනාගතයේ මේ ශාසනීය පැවැත්මටත් තම තමන්ගේ මේ නිවන් ගමන සඳහා උපකාර වෙන දෙයක් මේ සූත්‍රයේ මේ අපි මේ දේශනා කළ කාරණාවල තිබෙනවා නම් ඒවා Taman ධාරණය කරගෙන ඒවා උපකාර කරගෙන Tamanගේ දෘෂ්ටියේ යම් දෝෂයක් තියෙනවා සම්මාදිට්ඨිය කම්මසගතා සම්මාදිට්ඨිය වෙනුවට අර විපරීත දර්ශනය ගන්නව නම් අනිත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දර්ශනයේ ඒ දක්වන චතුරාර්ය සත්‍ය පිළිබඳ ඒවයි යම් සැකයක් තිබෙනවා නම් ඒ දෙකම සංසිඳවා ගන්න උත්සාහ කරන්නේ බුදුරජාණන් වහන්සේ දක්වපු මැදුම් මඟ තේරුම් අරගෙන. ඒකට අද දින මේ අසන්ට ලැබුණු මේ දේශනාව තුළින් මේ පින්නතුන්ට ශීලාදී ගුණ ධර්ම රැකීමටත් සමාධිය දිනු කර ගැනීමත් ප්‍රඥාව දිනු කිරීමත් මේ දේශනාව උපකාරවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අකිතාක් ඉක්මනින් මේ අති ඝෝර සංසාරයෙන් මිදීමටත් මේ කුසල ශක්ති හේතු වාසනා වේවා. ඊළඟට ඒ වගේම අවීචේෂ්ඨ අකනිටා දක්වා යම් තාක් සත්ව කෙනෙක් මෙම ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණ මේ කුසලයක් අනුමෝදන් වීමට කැමති නම් අනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් අමාමහණිවනි සැනසෙත්වාගෙන ප්‍රාර්ථනා ඇති කරගෙන මේ ගාථා කියන්නේ තාවතා චම්හි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධි සබ්බේ දේවානුමෝදිत्वा බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශ ආකාශට්ඨා චුම්මට්ඨා පුඤ්ඤං තං අනුමෝදිत्वा රක්ඛන්තු මං දුක්ඛපත්තාරිනි දුක්ඛා භයපත්තාරිනි භය සෝකපත්තාරිනි සෝකා හොන්තු සබ්බේ පිපානිනෝ දුක්ඛපත්තාරිනි දුක්ඛා භයපත්තාරිනි භය සෝකපත්තාරිනි සෝකා හොන්තු සබ්බේ පිපානිනෝ දුක්ඛපත්තාරිනි දුක්ඛා භයපත්තාරිනි සෝකපත්තාරිනි සෝකා හොන්තු සබ්බේ පිපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමා සතං සමාගමෝතු යාව නිබ්බානපත් හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බානපත් හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බානපත් සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශයතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු ති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු ති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්ති අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචාරිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවචේ
අතෝ නිබ්බාන සම්පatti නාතේ සමිජ්ජතු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි.